ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනේ අද නැති මාවතක් ස්වාමින් වහන්සේට දෙන්න. පාලු කරේ මාවතක් සාදන්න. දැන් මේ මාවත හදන කැලේ කපන ඩෝසර් එක තමයි බැකෝ එක තමයි උන්වහන්සේගේ වචනය. ඒ වචනයත් එක්කයි අපි මේ සූදානමට යන්නේ. එතකොට ඒ වචනය අයිති කරගෙන මොකද ඒ වචනය ගැන ගත්තාම මගේ ප්‍රමාන්තෙනි ජීවිතේ ගොඩාක් දේවල් ඔබගේ සිත විමසන්නේ ඒ වචනයත් එක්ක. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඔබ දන්නේ නැහැ ඒ වචනය කොහොමද ඔබව අරගෙන යන්නේ. ඒ කියන්නේ ඔබ සමහරවිට ඔබ ගොඩාක් ජීවිතේ බ්ලයින්ඩ් ඔබ අන්ධයි. මොකද ඔබට තේරෙන්නේ නැහැ ඒ කොහොමද වෙන්නේ කියලා. So ඔබට අපි සයිකොලොජි වල කියනවා තුනෙන් එකක් දන්නේ ඔබ ගැන දන්නේ තුනෙන් එකයි. ඒ වගේම තුනෙන් එකක් දන්නේ අනිත් අය ඔබ ගැන දන්නේ. උදාහරණයක් විදියට මගේ පිට මට පේන්නේ නැහැ නේද? දැන් ඔබට පේනවනේ පිට නේ. තේරුණාද කියන එක? දැන් මගේ පිට දන්නේ ඔබ දකින්නේ ඔබ. තේරුණාද කියන එක? එතකොට ඒක එහෙම වෙද්දි තුනෙන් එකක් අභිරහසක් කියලා කියනවා. ඒ කියන්නේ ඒක උන්වහන්සේ විතරයි දන්නේ. ඒතර ඔබ මගේ ජීවිතේ ජීවත් වෙන එක මගේ ප්‍රමාන්තනේ අපි කඩේක මොහොම ව්‍යාපාරික ස්ටොක් ටේකින් එකක් ගන්නවා. ස්ටොක් ටේකින් එක අරගෙන බලනවා ඒකේ ස්ටොක් එක කොහොමද හරියට දේවල් වෙලා තියනවද ඒ ඉතුරු වෙන්න ඕන ප්‍රමාණය ඉතුරු වෙලාද තියෙන්නේ කියලා බලන තැන. ඒ නිසා මේ ආගමනය ඇවිල්ලා අපි දේව වචනයත් එක්ක ගැඹුරු අත්දැකීමකට යනවා. අද තේමාව තමයි if there is no preparation there is no promise. අද ප්‍රධාන මාතෘකාව වෙන්නේ එතන. ඒ කියන්නේ ඔබ සූදානම් වුණේ නැතිනම් පිඟාන හේදුවේ නැත්නම් බෙදන්න වෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා තමයි හිබ්‍රු 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අද අපි ඒ වචනය අද දවසේ වචනයට මම පෙරහුරුව ගන්නෙ ඉන්ට්‍රොඩක්ෂන් එක මේ තියෙන්නේ හිබ්‍රු 4 12 වෙනි වගන්තිය අපි අයිති කර ගන්නවා. හිබ්‍රු 4 12 වෙනි වගන්තියේ වචනය ගන්න. උන්වහන්සේ කතා කළා කියනවා දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය කියන්න දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයි ක්‍රියාශීලීය දෙමුහත් කඩුවකට වඩා තියුණුය. දෙමුහත් කඩුවකට වඩා ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. සිතේ සිතුවිලිද කියන්නේ සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේය. මගේ ආදර ප්‍රමාන්තයනි මේක කනෙක්ට් වෙන්නේ කොහොමද? ජෙරමියා 17 උන්වහන්සේ 9 වෙනි වගන්තිය කතා කළා කියනවා සිත තරම් කපටි වෙන කිසිම දෙයක් නැහැ. ඒතර ඔබගේ ජීවිතයේ ඔබ යන විදිය ඔබ ගමන් කරන විදිය හරිද නැද්ද කියලා වචනයත් එක්කයි විමස ගන්න වෙන්නේ. එතකොට උන්වහන්සේ මේ වචනය පාලු කරේ මොර ගහන හඬ. අද අපි ස්නාවක ජාමතම ගැන කතා කරනවා. ස්නාවක පාලු කරේ මොර ගහන හඬක් තිබුණා. ඒ හඬ කතා කරලා කිව්වේ වචනයත් එක්ක උන්වහන්සේට ඇද නැති මාවතක් දෙන්න. උන්වහන්සේට ඇද නැති මාවතක් දෙන්න මගේ ජීවිතේ අයින් වෙන්න තියෙන දේ සිතුවිලි අරමුණු විමසන. ඒ කියන්නේ සමහරවිට ඔබ හිතා ගන්නත් බෑ මේක හරි කියලා හිතන තැනක උන්වහන්සේගේ වචනයට ආවයින් පස්සේ මගේ ප්‍රේමාන්තෙනි ඔබට මට කතෝලික ඔබට මට තව ලස්සන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? වචනය මාංශගත වෙච්ච සප්‍රසාද වහන්සේ ඉදිරිපිට. මගේ ආදර ප්‍රේමාන්තෙනි මම දන්නවා මේ දවස්වල ඔබ මහා බරපතල පිපාසාවක ඇත්තේ ජේසුව දකින්න බැරුව නේද? ජේසුව දකින්න බැරුව පෙරම් පුරාගෙන අපි සප්‍රසාද පල්ලියක් හදලා ඒක හදලා පොඩි දවසයි කොරෝනා යන්න විදියක් නැහැ නේද? ඔබට එන්න විදියක් නැහැ. සප්‍රසාද පල්ලිය ඒ කියන්නේ ජේසුව එක්ස්පෝස් කරලා තියෙද්දි සප්‍රසාද මහන්සිය ඉස්සරහා යාඥා කරනවා කියද්දි මගේ ආදර ප්‍රේමාන්තෙනි ඒක සමහර වෙලාවට ඔබට කිසිම දෙයක් කියන්න ඕනේ නැහැ එතන ඉඳලා. ඔබ දන්නවා ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙන කෙනා උන්වහන්සේ ඉස්සරහා ඉඳගෙන ඔහේ හිටියත් ඇති මගේ ප්‍රේමාන්තෙනි. ඒ ප්‍රසන්ස් එකේ ඔබට යාඥා කරන්නම බැරි වෙලාවේ උන්වහන්සේගේ වෙලාව දෙන්න කියලා අපි කියනවා. ඔබ ඩෙස්පරේට් කරන්නම දෙයක් නැති තැන උන්වහන්සේගේ වෙලාව දෙන්න. සමහර වෙලාවට වෙබ් නාලිකාවේ ලස්සන වැඩසටහනක් යනවා. ඒ අයලා සප්‍රසාද වන්දනාව. ෆේත් ඇනිමේෂන් ටීම් එකෙන් තමයි ඒක ලීඩ් කරන්නේ. ඒගොල්ලෝ තමයි ඒක මෙහෙවන්නේ. පියතුමාලා කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් ජේසුව දකින්න බැරි වෙන තැන ඒ ජේසුව බලලා හරි ඒ ස්ක්‍රීන් එකේ ජේසුව බලලා හරි මහා දයාබර සන්නිධියාවක් විඳින තැන.
එතකොට මේ මගේ ආදර ප්‍රමාන්තනි උන්වහන්සේ ගාවට යන්න ඕනේ අපි ජීවිතය විමස ගන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊයේ අපේ මාතෘකාව ඔබට මතක නම් නේද? මාතෘකාව ඔබට මතක නම් බෝලේ පාස් කරන්න එපා විකට් එකට ගහන්න. තේරුණාද කියන එක? ඒක තමයි මා අමුතු මාතෘකාවක් නැද්ද? ක්‍රිකට් මාතෘකාව. බෝලේ පාස් කරන්නේ නැතුව විකට් එකට ගහන්න. මේ ඒ කියන්නේ ඔබගේ ફોකස් එක තියාගන්න. අද වචනය අපි අයිති කර ගන්නවා. වචන ඒ කියන්නේ පේලි දෙක තුනයි තියෙන්නේ. ඒ වචනයත් එක්කයි අපි යන්නේ ඉස්සරහට. මතයතුමාගේ 17 වෙනි පරිච්ඡේදයේ 10 සිට 13. මතය 17 10 සිට 13 වෙනි වගන්තිය අපි අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා අපි හැමෝම කියමු. නම 10 වෙනි වගන්තිය නේද? හරි. අපි ගමු. උන්වහන්සේගේ කියන්න උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට ශ්‍රාවකයෝ කතා කොට එසේනම් එසේනම් එලියා පළමුවෙන් එන්නට යුතුයයි එලියා පළමුවෙන් එන්නට යුතුයයි විනයදරයෝ කියන්නේ මන්දයි විනයදරයන් කියන්නේ මන්දයි උන්වහන්සේගෙන ඇසූහ. උන්වහන්සේ මගේ ආදර ප්‍රේමාන්තයනි දැන් මේක ඔබ මිකා දිවස් ප්‍රසාදිතුමාගේ පොත කියවුවනම් ඔබ දකිනවා 3-4 පරිච්ඡේදවල ගැලුම්කාරයා එන්න ඉස්සෙල්ලා එලියා එන්න ඕන කියලා ප්‍රකාශ වුණා. ඒ කියන්නේ එලියා තමයි දිවැසිවරුන්ගේ ප්‍රධානම දිවැසිවරයා කියලා සලකන්නේ. ඔබට මතක නම් අන්‍ය රූප විලාශ වෙන සිද්ධියේදී දැන් මේගොල්ලෝ මේ දෙබස යන්නේ 9 වෙනි වගන්තියට යන්න පුතේ 17 9ට යන්න මොකට පස්සේද 9 වෙනි වගන්තිය. ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින් මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන් කෙරෙන් නැගිටිවන තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්න. ඒ කියන්නේ කන්දෙන් බහනවා කියලා කියන්නේ ඒ කියන්නේ තාබෝර අත්දැකීම ට්‍රාන්ස්ෆිගරේෂන් අන්‍ය රූප විලාශ වෙන සිද්ධියේදී ඔබ දැක්ක එක පැත්තක මෝසස් හිටියා එක පැත්තක එලියා හිටියා. එතකොට ජේසුස් කියනවා මේක කාටවත් කියන්න එපා. එතකොට දැන් ඒ කියන්න එපා කිව්වන් පස්සේ තමයි මොකක්ද මේ එලියා ආපහු එන්න ඕනේ එලියා නැවත එන්න ඕනේ ගැලුම්කාරයවත් දකින්න. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රෙපරේෂන් එකේ සයින්ස් අපි සූදානම් වීමේ සලකුණු. ඒ කියන්නේ උන්වහන්සේ එනවා කියන එකට උන්වහන්සේ ඔබට මට පෙන්වන දේවල් මගේ ප්‍රමාන්තනේ. හැබැයි මොකද වෙන්නේ මේ ජනතාවට ඒකක්වත් තේරෙන්නේ නැහැ. අපි වචනේ ගන්නවා. එසේනම් එලියා පළමුවෙන් එන යුතුයයි වෙනදරයෝ කියන්නේ මන්දයි උන්වහන්සේගේ නැසුසේක. 11 වෙනි වගන්තිය කියවගෙන යන්න. උන්වහන්සේ උත්තර දෙමින් එලියා එන බව ඒකාන්තය ඔහු අවුත් සියල්ල යලි පිහිටුවන්නේය. එහෙත් ඔබට කියමි එලියා දැනටම පැමිණ සිටි ඔහු නොහැඳින තමන් රිසිදය ඔහුට කළහ. මගේ ආදර ප්‍රමාන්තේනි එලියා ඇවිල්ලා ඉන්නේ. හැබැයි එයාට ඒගොල්ලන්ට රිසිදේ එයා එලියාට කරලයි තියෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තේනි ඔබට තේරෙන්නේ නැහැ උන්වහන්සේ ඔබට කතා කරන විදිය. ඔබට තේරෙන්නේ නැහැ උන්වහන්සේගේ ප්‍රකාශ වීම. අපි ගොඩාක් වෙලාවට අපේ දේත් එක්ක අපි අන්දයි. අපේ එයාලට රිසිදේ කරන්නේ ඒ කියන්නේ මට ඕන විදිහත් එක්ක මම දරනඩුයි දෘඩයි. ගැන මම හදාගනාව සිස්ටම් එකක් තියෙනවා. මේ ෆ්‍රේම් එකෙන් එලියට යන්න මම ලෑස්තිම නැහැ. මම පොඩි කාලේ ඉඳන් ආවේ එහෙම මම ඉන්නේ එහෙම. එතකොට මම මේ ෆ්‍රේම් එකේ තමයි මගේ ෆ්‍රේම් එකට උන්වහන්සේ එන්නට ඕනේ. ඒක මගේ විදිය, මගේ හැටි. ඒ කියන්නේ සමහරවිට කියනවා දෙවියන් වහන්සේ කිව්වත් වෙනස් කරගන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වත් මම වෙනස් වෙන්න කැමති නැහැ. ඒක මගේ මුරණ්ඩුකම මගේ ප්‍රමාන්තේ. එහෙම අයට ස්වාමීන් වහන්සේව පේන්නේ නැහැ. ඒක උන්වහන්සේ මතයතුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 25 වෙනි වගන්තිය කතා කරලා කියනවා. මතෙව් 11:25 උන්වහන්සේගේ වචනය අපි ගමු. උන්වහන්සේ කතා කරලා කියනවා ඒ අවස්ථාවේ ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක ස්වර්ගයටත් පොළවටත් ස්වාමීන් වන පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. ඔබට ප්‍රසන්න එයමය. ළඟ ගන්න තියගන්න. එසේ පියාණනි ඔබට ප්‍රියමනාපයමය. උන්වහන්සේ කැමති එතනට.
දරුවෙක් වගේ ක්‍රියා කරන පිළිගන්න. දරුවාට ෆ්‍රේම් එකක් නෑ මගේ ප්‍රමාන්තයනේ. ලොකු වෙදි තමයි අපි ෆ්‍රේම් එක හදාගන්න. දරුවා හරි නිදහස් සරලයි. ඒක තමයි බබාගේ කෝප්පය කරලා දෙන්නේ පස්සේ. බබාගේ ප්ලේට් එක, බබාගේ පුටුව, බබාගේ තන. දැන් බබාගේ චූටි කාලේ ඉඳන්ම අපි හිර කරනවා. බබාව බබාම කරලා දානවා නැද්ද? මගේ ආදර ප්‍රමාන්තයනේ. අපි එහෙම තැන්වල හුරු වෙනවා. හුරු වෙලා හිර වෙනවා මගේ ප්‍රමාන්තයනේ. ඉතින් එයාලා බලාපොරොත්තු වුණා එලියා එන්න ඕනේ. කොහමද? එලියා ගිනි ගන්න අස්සෙක්ගේ කරත් එක්ක ඉස්සරහට ගියා. එලියා එන්න ඕනේ ඒගොල්ලන්ට ඕන විදියට. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්න ඕනේ ඒගොල්ලන්ට ඕන විදිහට. ජේසු එන්න ඕනේ ඒ විදිහට. මගේ විදිහට උන්වහන්සේ උත්තර දෙන්න ඕනේ. මගේ පැකේජ් එකනේ තියෙන්නේ මට. මගේ ආදර ප්‍රමාන්තයනේ. එක රාජාවලේ 5 වෙනි පරිච්ඡේදයේ නාමන්ගේ සිද්ධිය කියවලා බලන්න. නාමන්ගේ ජීවිතේ නාමන් ඇවිල්ලා අසිරියාවේ සෙන්පතියා. උන්වහන්සේ නාමන්ට බොහෝ ජයග්‍රහණ ලබා දුන්නා කියලා කියනවා. දෙවියන් වහන්සේ නාමන් හරහා බොහෝ ජයග්‍රහණ ලබා දුන්නා කියලා. හැබැයි කුෂ්ඨයක් තිබුණා කියලා කියනවා. ඒ කුෂ්ඨය නිසා නාමන්ගේ ප්‍රෞಢ ආඩම්බර ඒ අර තියෙන පුප්පපු එක බැහැලා යනවා. ගෙදර ආවයින් පස්සේ නාමන් දකින ඒ කුෂ්ඨයත් එක්ක යුදෑඳුම් ගලවද්දි තමයි ඒක දකින්නේ. බින්දුවට වැටුනහම ගෙදර වැඩ කරන වාහන සේවකේ දැරිය නාමන් යටත් කරගත්ත පවුලකින් ගත්තේ දැරිය කියන වචනය අපේ දිවැසිවරයට පුළුවන් ස්වාමීන් සුව කරන්න. ඒක අහන්නේ අර හොම්බ බිම ඇනෙන අත්දැකීමත් එක්ක. මගේ ප්‍රමාන්තයනේ අර මහා ප්‍රෞಢ ආඩම්බරය වට්ටලා පාවුලතුමාව සාවුලුව කොහොමද අස්සයගෙන් වට්ටලා නන්නත්තාර කරලා අන්ධ කරලායි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. පරිසිවර ස්වභාව උන්වහන්සේ චොර කරනවා. මොකද ඔය ආධිපත්‍ය මගේ කෙරුවාව මගේ ඔය ඕන සිංහයෙක්ගේ දත් හැලෙනවා මගේ ප්‍රමාන්තයනේ. මතක තියාගන්න. දත් හැලුණයින් පස්සේ නේද? ඉවරට මේරයි සිංහයා. සිංහයා ඕන තරම් දඟලන්න ඔය නියපුතුයි දතුයි තියෙනවා. නැත්තම් ටෙඩි බේක් වගේ මොනවා කරන්නද? දත් නැහැ. වෙනවද කියන එක. ආච්චි සිංහලා සිය සිංහලා තමයි නේ. මතක තියාගන්න. ඒව නැත්නම් උගෙන් වැඩක් නැහැ. මගේ ආදර ප්‍රමාන්තයනේ නාමන් බැහැපත් වෙලා අසිරියා සමාවෙන්න ඉස්රායලට යනවා, ජුදෑවට යනවා. හැබැයි තෑගි භෝග වස්තු සම්පත් අරගෙන යන්නේ දෙවැසිවරයා එලිෂාව හම්බ වෙන්න. එලිෂාව හම්බ වෙන්න යන තැන මගේ ආදර ප්‍රමාන්තයනේ එයා බලාපොරොත්තු වෙනවා. එදා සම්ප්‍රදාය තිබුණේ කුෂ්ඨය මට අත තියලා කුෂ්ඨය අත තියලා යාඥා කරලා එයා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පැකේජ් එකේ තමයි ස්වාමීන් වහන්සේ උත්තර දෙන්න ඕනේ. මගෙන් දවසක් කෙනෙක් කතා කළා අහනවා ෆාදර් මගේ ප්‍රශ්නේ මේකයි මට දිග උත්තරයක් දෙන්න. මං අහුවා ඔයාට දිග උත්තරයක් ඕනේ තේරුණාද කියන එක. දිග උත්තර දැන් ඔබට උත්තරයක් ඕන නම් දිගට කොටද වැඩක් නැහැ නේද මගේ ප්‍රමාන්තේ. උත්තරයනේ. දැන් මට ඕනේ මේ විදියට පෞල් ජීවිතය පෞල අවුල් වෙන්නේ උතරින් තමයි. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ විදියක් තියෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ විදියට මුළු පෞලම ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. වයිෆ්ගේ විදියක් තියෙනවා. ඒ විදියට අනිත් ඔක්කොම අඩ ගෑන්න ඕනේ. කොම්ප්‍රොමයිස් කිරිල්ලක් නැහැ. මගේ ආදර ප්‍රමාන්තයනේ මේ තන දැන් ඔබට කතා කරන්න පුළුවන් නේ. මම වයිෆ්ලාට කතා කරන්නේ. ඔබට මේ ලෝකේ ඕන කෙනෙක් හරහා ජේසුට කතා කරන්න පුළුවන්. කාහරද කතා කරන්න බැරි? හස්බන්ඩ් හරහා නැද්ද? හස්බන්ඩ් හරහා නම් ජේසු ස්වාම ෆාදර් ජීවිතේට හස්බන්ඩ්ගෙන් ජේසුකට කතා කරන්න. ඈ ජීවිතේට මගේ ආදර ප්‍රමාන්තයනේ ජේසු නාසරත් වල පිළිගත්තේ නැත්තේ එයා මරියාගේ පුතා වෙච්ච නිසා, ජුසේගේ පුතා වෙච්ච නිසා, එයා වඩුවා වෙච්ච නිසා, එයාගේ පැටිකිරිය, එයාගේ හැම දෙයක්ම දැක්ක නිසා. අයි හස්බන්ඩ් නරා ජේසුට කතා කරන්න බැරි. ඔබ පුරාණ කිවිසුම කතා කරලා බලන්න, කියවලා බලන්න. මට නම මතක නැහැ. බූරුවෙක්ගෙන් කතා කරනවා දිවැසිවරයා.
මං හස්බන්ඩ් බූරුවා කියනවා නෙමෙයි. බලන්න හිනාවනේ අම්මෝ. තේරුණාද එහෙම කිව්වම නැද්ද? මං එහෙම බූරු වැඩ කරනවා ඇති. කෙසේ වෙතත් හැබැයි බූරුවා කතා කරනවා දිවසිවරයා. ඒ දේවදූතයාව පෙන්නේ බූරුවට. බූරුවන් නතර වෙනවා. බූරුවට ගහනවා යන්නේ නැහැ. දිවසිවරයා දකින්නේ නැහැ දේවදූතයාව. අන්තිමට දෙවනාසේ බූරුවට කටහඬ දෙනවා. බූරුවා කතා කරලා කියනවා දිවසිවකි කියන්නේ බූරුවා. බූරුවන කතා කරන්න පුළුවන් හස්බන්ඩ් කතා කරන්න බැරි. බෑනේ. බූරුවා කතා කරන්න බෑ නැද්ද? ඔබ ඕන කියන දේ අහනවා. හැබැයි වයිෆ් නේ අම්මෝ ෆාදර් කට වාචාලකම කියන්නේ දෙල් කොළ ගොඩ උඩ දාන කචපච කියලා පටන් ගන්නවා ස්වාමී. අනේ අම්මේ. ඔය කැමති නෑ මගේ ප්‍රමාන්තේ. මේ නත්තලේ සමහරවිට ඔබට දේශනාව දෙන්න ඔබගේ හස්බන්ඩ්. පල්ලියෙන් නැත් බැරි වෙයි සමහරවිට දන්නේ නැහැ. වයිෆ්ගේ දේශනාව තමයි ආන්න වෙන්නේ. ඔබ හිතන රාමුවෙන් එළියට එද්දී ස්වාමීන් වහන්සේ ඔබට ක්‍රියා කරනවා. නාමන් විශ්වාස කරනවා. නාමන් හිතනවා දිවැසිවරයා මෙහෙම කරන්නට ඕනේ. එලිෂා එලියාගේ ආත්මානුභාවය ලබලා දෙවියන් වහන්සේවම අරමුණු කරගෙන උන්වහන්සේම සතුටු කරපු කෙනෙක්. එනිසා මිනිස්සුන්ගේ රාමුවලට එලිෂාගේ නැහැ. නාමන් සෙම්පතියා වෙන්න පුළුවන් අසිරියාගේ. එලිෂාට ඒක වැඩක් නැහැ. දෙවියන් වහන්සේ කියපු දේ එලිෂා කරා. සේවකයව යවුවා කතා කළා කිව්වා ඔබ ජෝර්දාන් නදියේ 7 පාරක් ගිලිලා නාන්න ඔබ සෝවෙනවා. නාමන්ට කොහමද? නාමන්ට ගඟේ මළු ඇඟේ ජෝර්දාන් නදියේ මළු ඇඟේ නටන්න ගත්තා. සේවනවා කියනවා ජෝර්දාන් නදියේ මඩ ජෝර්දාන් ඇත්තට ප්‍රබන්ධය ජෝර්දාන් කියන්නේ මඩ ගඟ. මම මඩ ගඟේ නාන්න 7 පාරක් මම එහෙ ඉඳන් එන්න ඕනේ මෙහෙ නාන්න. ඒ අපේ ගමේ තියෙන අබානා පර්පර් අබානා කියන්නේ height of human knowledge පර්පර් කියන්නේ height of human wisdom. අපේ ගමේ තියෙන ඊට වඩා හොඳ නෑ. මේවා මෙහෙ නාන්න බාත් รู ම් එකේ නා ගන්නෝනේ. මෙතන මඩ නාන්න මෙතන මතන් අනිවාර්ය කරන එලිෂා මොකද සමාවෙන්න නාමන් මොකද කරන්නේ? පුප්පකන ගස්සගෙන පත්තගෙන යනවා. අස්සයාගේ පිටේ නැගලා. එතකොට සේවකයන් ස්වාමීනි දිවසිවර ඔයාට ලොකු දෙයක් කරන්න කිව්වන කරන්නේ නැද්ද? මේ පොඩි දෙයක් නේ. කියලා නාන්න. මගේ ආදර වෙමන්තේනේ. ස්වාමීන් වහන්සේත් හරි සුන්දර ස්වාමීන් වහන්සේ කෙනෙක්. දැන් කීකරු වෙලා කොහොම හරි කට්ට කාලා නාමන් ගිහිලා ජෝර්දාන් නදියට බහිනවා. බැලලා ගිලෙනවා. ගිලිලා එනවා නෑ. ඒක ඔච්චර ස්වාමීන් වහන්සේට ඔච්චර ගණන් උස්සන්න ඕනේ නෑනේ මගේ ප්‍රමාදර. ඔච්චර නාමන්නේ නේ. දෙවනි පාර නෑ. තුන්වෙනි පාර නෑ. ඔබ මම නම් මගේ ප්‍රමාදනේ අනේ මේ නිකන් ඉන්න මේ මඩ නරා ඉන්න මම ගොඩ නෑනවා. ගෙදර ගිහලා නා ගන්නවා ඇදගෙන නාන්න පුළුවන් මේ. 7 පාරම කුෂ්ඨෙමයි. 7 වෙනි පාර තමයි සෝවෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තින උන්වහන්සේට වැඩ නැහැ 7 පාරක්ද 7 ඒවා 70 වරක්ද ඒක. හැබැයි උන්වහන්සේට ඕනේ ඔබගේ රාමුව කඩන්න. ඔබ බලාපොරොත්තු වෙන දේ කවදාවත් ඔබ හිතාගෙන ඉන්න විදිහට උන්වහන්සේ නැහැ. කවදාවත් මගේ ප්‍රමාන්තිනේ ඒ හිතාගෙන ඉන්න විදිය නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ වැඩ කරන්නේ. උන්වහන්සේ වෙනම විදියට වැඩ කරන්නේ. මගේ ආදර විමාන්තනේ මේ රාමු එක්ක ඔබ ගමන් කරද්දී රාමු එක්ක ඔබ යද්දී ඔබ හිර වෙනවා මතක තියාගන්න. අර කතාවක් තියෙනවා. වන්දනා නඩයක් යනවා ලොකු මං හිතන්නේ ඇමරිකාවේ ලොකු එකකට ඒගොල්ලෝ ලොකු ඒගොල්ලන්ට නතර වෙන්න හම්බ වෙන්නේ තට්ටු 50ක බිල්ඩින් එකක 50 වෙනි තට්ටුවේ. ඊට පස්සේ මහන්සි බෑග් ඔක්කොම අරගෙන නඩේ ගුරෙක් ඉන්නවා ලීඩර් කෙනෙක් ඉන්නවා එයා තමයි ඩිසිෂන්ස් ගන්න. ඉතින් මොකද වෙන්නේ රිසෙප්ෂනිස්ට් කියනවා රිසෙප්ෂනිස්ට් එක්ක කතා කරලා කියනවා සර් there's a problem මේ පොඩි කරන්ට් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ තට්ටු 50ක් යන්න ඕනේ උඩට. තට්ටු 50ක් යන්න ඕනේ පඩි පෙළේ යන්න වෙන්නේ තට්ටු 50ක් නැත්තම් තාවකාලිකව ටෙම්පරරි පහළ ෆස්ට් ෆ්ලෝ එකේ රූම් එකක් දෙන්න පුළුවන් ඔයගලන්ට දැනට චේන්ජ් එකක් අරගෙන රිෆ්‍රෙෂ් වෙන්න. ඊටසේ නාඩේකුරා හරිලා අහනවා මොකද කියන්නේ ටීම් එක? තට්ටු 50 පඩි පෙළේ නගිනවද නැත්නම් ටී පහළ ඉන්නවද කියලා අහද්දි ඔක්කොම කියනවා අර තියෙන කැම්මත් එක්ක අපි යනවා තට්ටු 50.
හරි ඔක ප්ලෑන් එක ස්ට්‍රැටජි එක මොකද්ද? වන්දනා ගමනක්නේ. හරි අපි පළවෙනි තට්ටු 5 10 යනවා කොන්තකේ. ඕකේ ෆයින්. දෙවෙනි තට්ටු 10 අපි සාම්ස් කියනවා. ඕකේ තුන්වෙනි තට්ටු 10 අපි ගීතිකා කියනවා. හතරවෙනි තට්ටු 10 අපි වර්ෂිප් එකක් කරනවා. පස්වෙනි තට්ටු 10 අපි ලිටනි එක කියනවා. මොකක් හරි කියලා දැන් ඔය ප්ලෑන් කරලා තට්ටු 10ම නගින්න. දැන් කොමාරි දැන් මා කට්ටිය කොමාරි බැරි ගාතේ අර ඔක්කොම අර ක්‍රමවේද වලින් තට්ටු 10ම නැගලා මගේ ප්‍රමාණතනේ දොර අරින්න යද්දී යතුරු නැහැ. යතුරු රිසෙප්ෂනිස්ට් ගා තරු විසි වෙනවා මගේ ප්‍රමාණතනේ. තරු අර ෆ්‍රේම්ස් ඉතින් මොකද වෙන්නේ නඩේ කුරා කියනවා මගේ මයි ෆෝල්ට් මේ නාකුල්පා මමම යන්නම් කියලා තට්ටු 10 බෑලා තට්ටු ආයි අර තට්ටු 50 බෑලා පහලට ගිහලා රිසෙප්ෂනිස්ට් ගහලා හති දදා එනවා කී යතුරු ඇයි සර් කෝට් එකේ සාක්කුවේ දාගත්තේ සාක්කුවේ දාගත්තේ සාක්කුවේ යතුරු අයියෝ තේරෙනවද කියන ආයි නැගලා ආයි තට්ටු 10 අරගෙන මගේ ප්‍රමාණතනේ යතුරු දාලා යතුරු අරින්න බරදී දොර ලොක් කරලා නැහැ ඒකත් ඇරලා තිබිලා තියෙන්නේ තේරෙනවද කියන එක ඉතින් ෆ්‍රේම්ස් වල අපි හිර වෙන තරම ස්වාමීන් වහන්සේ හිතන්න බැරි විදියට ඔබගේ ජීවිතය ක්‍රියා කරනවා. උන්වහන්සේ එකයි කතා කරලා කියන්නේ මගේ ප්‍රේමාන්තනේ. හෙට සුවිශේෂී උන්වහන්සේ කතා කරලා කියනවා. ශ්‍රාවක ජෝවන්තුමා කතා කරලා කියනවා. ජෝවන්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්තියේ සමාවෙන් ජෝවන්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 26 වෙනි වගන්තිය. ජෝම් 1:26 අපි හැමෝම කියමු. ජොහන්ද පිළිතුරු දෙමින් මම වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරමි. එහෙත් ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. අදට ප්‍රමාණතනේ ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද ඉන්නේ. We hardly see. අපිට පේන්නේ නැහැ. God is so difficult to understand because he's so simple. රජවරු මහා පුරාජයරුදර ලොකු සංකල්ප ප්‍රතිපත්ති පරිකල්පනත් එක්ක ඉන්නද්දී ජේසු ගවලනක හරක් එක්ක ඉපදිලා ඉවරයි. මිස් වෙලා. මගේ ආදර ප්‍රේමාන්තිනි ශ්‍රාවක ජෝම්තුමාව ඒගොල්ලෝ පිළිගන්න කැමති වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ක්‍රමය නෙමෙයි. එකයි කතා කරන්නේ අපි නලාපිම්බා ඔබ නැටුවේ නැහැ. අපි විලාප කිව්වා ඔබ හැඬුවේ නැහැ. ඒ කියන්නේ මගේ විදිය නෙමෙයි. මට කරන්න දෙයක් නැහැ. මගේ ආදර ප්‍රේමයන් මේ තැන ඔබ ඉන්නකම් ස්වාමින් වහන්සේගේ හඬ ඔබට ඇහෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රකාශ වීම ඔබට ගෝචර වෙන්නේ නැහැ. ඒක ඔබගෙන් හැංගෙනවා. පැනවතුන්ගෙන් නැනවතුන්ගෙන් ආවරණය වෙලා බාලයන්ට උන්වහන්සේ අනාවරණය කරනවා. දැන් ඔබට වයස කීයද? ඔබට තමයි කීයද? 60යි? ඒ කියන්නේ අවුරුදු 60ක් නත්තල් කෑවනේ. ඒ කියන්නේ ආගමන 60ක්. ආගමන 20ක්. මම නම් ආගමන 25යි තාම ගිහලා තියෙන්නේ. තේරුණාද කියන? ආගමන 42ක්. මේ 42 වන ආගමනේ. ආගමන විගමන තමයි මගේ මතනේ තේරුණාද? ඒ කියන්නේ මෙලෝ රහක් නැහැ. කිසිම දෙයක් වෙලා නැහැ. ඔය පාස් කරගෙන ගිහිල්ලා වචනයත් එක්ක ඉඳලා නැහැ. නත්තල කියද්දී මගේ ආදර ප්‍රමාන්තනේ නත්තල කියද්දී ලොකු ෆන්ක්ෂන් එකක්. ලොකු උත්සවයක්, තමාෂා එකක්. ලොකු දේවල් වෙනවා. නත්තල් පූජාවට ඇවිල්ලා. අපිට ජීවිතේ එක නත්තල් පූජාවක හරි දේශනාව මතකද? කෙටුවා කෙටිල්ලක් නැද්ද? කෙලින්ම එයාපෝට් එකේ ප්ලේන් වගේ යන්නේ. තේරුණාද කියන එක? එක තෝරු මෝරු බානයි ඉන්න. මෙහෙම නිදි. තේරුණාද කියන එක? හරි සන්තෝසයි. හැපි ක්‍රිස්මස්. හැපි ක්‍රිස්මස්. හරි සන්තෝසයි. කොහොමරි ලස්සන්ට ඇඳගෙන මේකප් දාගෙන හොඳම ජැන්ඩි පහට ඇඳගෙන සුවඳේ බැරුවා. ඇවිල්ලා නත් පුටුවේ ඉඳගෙන නිදාගත්තා. මගේ ආදර විමන්තනේ. නත්තලේ චුටි ලස්සන දේවල් ගොඩාක් තියෙනවා සරලව. ඒවා මම බාල්දු කරනව නෙමෙයි. හැබැයි ශ්‍රාවක ජෝන්තුමා හිටියද්ද ඔබගේ නත්තලේ.
පාලු කරේබට හඬක් ඇහුණාද? ඔබගේ ජීවිතේ පාලු වුණාද නත්තලේ? ඔබගේ ජීවිතේ හිස් තැන කවුරුත් යන්නේ නැති, මගේ ප්‍රමාන්තනේ කවුරුත් එතන නැති ඔබගේ ජීවිතේ පුංචි කාලේ ඉඳන් කාටත් විවෘත වෙච්ච නැති තැන ඔබට කතා කරාද නත්තලේ? මගේ ආදර ප්‍රමාන්තනේ, if there is no preparation, there is no promise. ශ්‍රාවක ජෝම්තුමාව එයාලා දැක්කේ නෑ. දැක්කේ නැතත් වඩා දකින්න කැමති උන්නේ නෑ. උද්දච්චකමත් එක්ක පිළිගන්න ලෑස්ති උන්නේ නෑ. මොකද හදාගත්ත බාබෙල් කොච් පොත් ඒ තරම් ලොකුයි, හදාගත්ත දේවල් ඒ තරම් විශාලයි. ඒ නිසා ඒවා කඩන්න කැමති උන්නේ නෑ. ඒ නිසා ෂේප් එකේ අතනත් ෂේප් කරගෙන මෙතනත් ෂේප් කරගෙන අපි ගමන යනවා. වචනට අපි යමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ උත්තර දෙමින් එලියා එන බව ඒකාන්තය ඔහු අවුත් සියල්ල යාලේ පිහිටවන්නේය. ඒත් ඔබට කියමි, එලියා දැනටම පැමිණ සිටි. ඔහු නොහැඳින තමන් රිසිදය ඔහුට කළහ. මගේ ආදර ප්‍රමාන්තනේ, අඳුරගත්තේ නෑ එකක්. එලියාව මරණ එක තව එකක්. සාවක ජෝම්තුමාගේ වචන පාලු කරේ මොරගහපු වචනයක්. ජීවිත දහස් ගණනක් වෙනස් කරපු වචනයක්. ඒ වචනය හෙරෝද් ඇහුණාම, ඒ වෙනකොට හෙරෝද් එයාගේ මල්ලිගේ පිලිප්ගේ බිරිඳව හෙරෝදියස්ව සරණ පාවගෙන හිටියේ. අයිති නැති පරදාලාලය අයිති නැති කෙනෙක්ව අයිති කරගෙන හිටියේ. සාමක ජෝම්තුමාගේ වචනය විමසනවා. හෙරෝද් සහ හෙරෝදියස් අතරට ඒ වචන එනවා, රිදෙනවා, එතන කලත්තනවා, හෙල්ලෙනවා, පුපුරනවා. මගේ ප්‍රමාන්තය, හෙරෝදියස් සැලසුම් කරනවා කොහොම හරි මරන්න. හැබැයි ඒක එකපාර කරන්න බෑ. එකපාර කරන්න බෑ. මොකද කරන්නේ? එකපාර කරන්න බැරි නිසා සියුම් ලෙස, සූක්ෂම ලෙස ඒ වචනය මරන්න. ඔබ ශ්‍රාවක ජෝම්තුමාට රිසිදේ කළේ ඔබගේ ජීවිතයේ එකපාර නෙමෙයි. මේ එකපාර ඩෝන් ගාලා බෝම්බයක් දාලා උබෙරෙන්නේ නැහැ ශ්‍රාවක ජෝම්. හෙරෝද් මගේ ප්‍රමාන්තයනේ ආසාවෙන් ඇහුම්කන් දුන්නා. චැලෙන්ජින් වර්ඩ් එකක්. ඔබ වචනය, මගේ ප්‍රමාන්තනේ වචනය සරුබිම වචනය කටුපඳුරු වල වැටෙද්දී කටුපඳුරුත් තියෙනවා, වචනයක් තියෙනවා. වචනයත් හැදෙනවා, කටුපඳුරුත් හැදෙනවා, පසසරුයි. හැබැයි එක තැනකදී කටුපඳුරු ඒ බීජය යට කරනවා. එක පියවරෙන් පියවර වෙන්නේ. ඔබගේ ජීවිතේ ගලවන්න ඕන දේ ගලවන්නේ නැතුව, නිපින් ද බඩ් කඩලා අයින් කරන්න තියෙන දේ කඩලා අයින් කරන්නේ නැතුව, ඒ බෙත්ෂෙබාවත් ළඟ තියාගෙන, මගේ ප්‍රේමවන්තයනි ඩිලයිලා සැම්සන් දැනගෙන හිටියා ඩිලයිලා එන්නේ එයාගේ බලය උදුර ගන්න දෙවියන් වහන්සේ දුන්නු ආලේපය. එන්නන ඩිලයිලා ලයිලා තේරුණාද? ඩිලයිලා ලයිලා ඔයත් ඉන්න ලයිලා තේරුණාද කියන එක? ඒක කියන්නේ it's okay, I will never betray. තේරුණා? ඔයත් ඩිලයිලා ඉන්න තේරුණාද කියන එක? එයාවත් තියාගෙන සැම්සන් කටුපඳුරුත් එක්ක ජීවත් වුණේ. හෙරෝදියස් තියාගත්තා. ශ්‍රාවක ජෝම්තුමාව ප්‍රතික්ෂේප කරේ නෑ. ශ්‍රාවක ජෝම්තුමාත් හිටියා. ඊට පස්සේ අර පෙළඹවීමෙන් ශ්‍රාවක ජෝම්තුමාව හිරේ දානවා. මට ඒක වචනේ කඩන්න වෙලා නෑ. හෙරෝද් මොකද කරන්නේ? හිර ගෙදරට ගිහිල්ලා ශ්‍රාවක ජෝම්තුමාගේ දේශනා අහනවා. ආසාවෙන් ඇහුවා. අත තියන්න බය වුණා. ඔබගේ ශ්‍රාවක ජෝම්ගේ හෘද සාක්ෂිය. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරපු තැන, හැබැයි ඔබගේ ඩිලයිලාව, ඔබගේ හෙරෝදියස්ව, මගේ ප්‍රමාන්තනේ ඔබගේ ජීවිතයේ පැත්තේ තියාගෙන ඒ කටුපඳුරුත් එක්ක ඔබ මේන්ටේන් කරන්න මේ ගමන. එක බැලක් එනවා. බර්ත්ඩේ එක ආවා. හෙරෝදියස්ගේ ඩෝටර් නැටිල්ලක් මගේ ප්‍රමාන්තනේ ඩාන්සින් ස්ටාර් කැලේ. කෙලින්ම ගෝල්ඩන් බසා කුඩු වැටුණා. හෙරෝද්ගේ වචනය කියනවා, හෙරෝද්ගේ මනදොල පින වුණා. එක්සැක්ට්ලි ඒක තමයි වචනේ තියෙන්නේ බයිබලයේ. මනදොල පින වුණා. මනදොල පින වුණායින් පස්සේ තේරුණාද කියන එක? ඒ කියන්නේ ඊට පස්සේ මනදොල පිනුණාන් පස්සේ මඤ්ඤම් වෙනවා. ඔබගේ හැඟීම් ඇවිස්සුණායින් පස්සේ ඔබ මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. පිස්සු.
කියන්නේ තේරෙනවද කියන්නේ? සෙන්සස් වලින් නෑ. ඔබගේ ජීවිතේ ඔබ ශුද්ධාත්මයන් තුළ නෙමෙයි මාංශයෙන් ක්‍රියා කරන්නේ. කියනවා හෙරෝද්ගේ දුවට කියනවා ඕන දෙයක් ඉල්ලන්න බබා. ඕන දෙයක්. ඩාන්ස් එකක් දැම්මේ රටින් භාගයක් දෙන්නම් කියනවා. රටින් භාගයක්. මගේ ආදර පිමන්තනේ දුව යනවා අම්මා ගාවට. හෙරෝදියස් යක්ෂයා අල්ලගෙන හිටියේ. යක්ෂයා ක්‍රියා කරන්නේ පුද්ගලයෝ හරහා සමහර වෙලාවට. ඔබගේ ජීවිතය අයින් කරන්න ඕන තැන හෙරෝදියස්ගෙන් අහනවා අම්මා මම what to ask? හෙරෝදියස් කියනවා හිස. ශ්‍රාවක ජුවන්තුමාගේ හිස ඉල්ලන්න. මගේ ආදර පිමන්තනේ මතක තියාගන්න යකාට ඕනේ ඉඩකඩම් නෙමෙයි. යකා ඔබට ඉඩකඩම් දීලා කනෙක්ෂන් එකයි කඩන්නේ. උන්වහන්සේ එකයි උන්වහන්සේ කඳ මුදුන අරන් ගිහලා යායම පෙන්නලා ඔබ මම නමස්කාර කරුත් ජේසුට යකා කිව්වා මේ ඔක්කොම අයිතිය ඔබට දෙනවා කියලා. ජේසුට එහෙම කිව්වනම් ඔබට මට මොනවා කියයිද? ජේසුට ඉඩකඩම් පෙන්නලා වස්තුව දේපල පෙන්නලා රවට්ටන්න හදුවනම් ඔබ මගේ ජීවිත කොහොම උදුරයිද? උට ඕනේ ඔබගේ කනෙක්ෂන් එක. මොකද ඔය කනෙක්ෂන් එකකින් ඔබ ගොඩ යන්නේ. ඒ ස්නාවක ජුවම්තුමාව මරන්න එතනදී මගේ ප්‍රමාන්තනේ. ඔබ දන්නෙත් නෑ ඔබගේ කනෙක්ෂන් එක නැති වෙනකම්. ඔබ ඒ හඬින් ඈත ළඟ ඇහිච්ච ඔබගේ දෝංකාරය ස්වාමීන් වහන්සේගේ හදවතේ හඬ ඒ ස්නාවක ජුවන්තුමාගේ හදවතේ අතුලාන්තයේ හඬ ඔබ ඉල්ලලා දැන් හෘද සාක්ෂි කතා කරන්නේ. ඒ නිසා ෆන් එක කික් එක එළියේ සමාන මගේ වචන ආතල් එක එළියේ දේවල් එක්ක පුරවගෙන වහගෙන සාමක ජාන්තුමා මරාගෙන. If there is no preparation, there is no promise. ස්නාවක ජාන්තුමාව මරලා බර ජේසුව අයිති කරගන්න බෑ. මගේ ආදර ප්‍රේමන්තනි ඔවුන් රිසිදේ කළේ ස්නාවක ජාන්තුමයි. වචනයට යනවා අපි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචනය කතා කළා කියනවා. එලියා 12 වෙනි වගන්තිය එහෙත් ඔබට කියමි එලියා දැමනට පැමිණ සිටි කියවගෙන යන පුතේ. ඔහු නොහැඳින තමන් රිසිදය ඔහුට කළහ. එලෙසම ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාණන්ටද පීඩා කරනු ඇතැයි ඔවුන්ට වදාළසේක. මගේ ආදර ප්‍රේමන්තනි එතනින් පටන් ගන්න දෙයි ස්නාවක ජුවම්තුමාට කරපු දේ මනුෂ්‍ය පුත්‍රයාණන්ටත් ඔබ කියනවා කරනවා. ඒක උන්වහන්සේ ඔබට කවදාවත් අත්දකින්න බෑ. ඒ වචනයත් එක්ක ඒ ඔබව ප්‍රෙපරේෂන් ඔබව සූදානම් කරන වචනය අයිති කරගන්නේ නැතුව. ඒක අද අපි කතා කරන්නේ පළවෙනි කියවීමේ එලියා ස්නාවක ජුවම්තුමා එලියාට වඩා උතුම් කෙනෙක්. ජේසුස් කියනවා මනුෂ්‍ය සංහතිය තුළ ස්නාවක ජුවම් වන්නේ කෙනෙක් ආවේ නැහැ. අතොර එලියාගේ වචනයේ බලය අපි අයිති කරගන්නවා. එලියා ඒ වචනයත් එක්ක කළපු ගනුදෙනුව උපදේශකයා සිරාක් 48 උන්වහන්සේ කතා කරන වගන්ති අපි අයිති කරගන්නවා 1 සිට 4 දක්වා. එකල්හි එලියා දිවැසිවරයා ගින්නක් මෙන් නැගියාවේය. ඔහුගේ වචනය ගිනි හුළඟක් මෙන් ඇවිදිනි. ඔබ උන්වහන්සේ සූදානම් කරන්නේ වචනයත් එක්ක. උන්වහන්සේ ඔබට කතා කරන අතුලාන්ත පණිවිඩයත් එක්ක. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ වචනයත් එක්ක ගනුදෙනුවකට යා යුතුමයි. ඒ වචනයත් එක්ක ඔබ සූදානම් විය යුතුමයි මේ ආගමනයේදී මේ වචනයේදී. ජේසු අම්මා අයිති කරගත්තේ වචනයයි. ඇය වචනයටයි දාසියක් වුණේ. වචනයයි මාංශගත වුණේ. නත්තල කියලා කියන්නේ වචනය මාංශගත වෙච්ච මංගල්‍යය. මගේ පිළිබඳ ඒ වචනයයි කඩුවක් වෙන්නේ. එපිස 6 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ඒ වචනය ස්වාමීන් වහන්සේගේ වචනේ ශුද්ධාත්මයන් තුළ වචනය කඩුවක් කියලා. ඒකයි ඔබ සූදානම් කරන්නේ. වචනට යමු. ඔවුන් පිට සාගතයක් පැමිණෙව්වේ. තම උද්ගෝගයෙන් ඔවුන්ගෙන් විශාල ගණනක් වනසා දැමුවේය. සමිඳුන්ගේ වචනයෙන් කියන්න සමිඳුන්ගේ වචන අහස පියවා දැමුවේය. තුන්වරක් අහසින් ගින්න ඇද වැටෙන්නට සැලසුවේය.
ගින්න ඇද වැටෙන්නට සැලසුම් යාදර ප්‍රමාන්තනි a process of purification ඔබ මගේ ජීවිතය පාරිශුද්ධ කරන පිරිසිදු කරන ගනුදෙනුවක්. එනිසා ඔබට ආරාධනා කරනවා ඔබට ලැබෙන ෆ්‍රී ටයිම් එක වෙලාව වචනයත් එක්ක ගනුදෙනුවකට යන්න. එක වෙන සභාවල සහෝදරයන් බයිබලයත් එක්ක කරන ගනුදෙනුව සහ කතෝලික ඔබ බයිබලයත් එක්ක කරන ගනුදෙනුව ඔබට චැලෙන්ජ් එක ඔබට පැහැදිලි චැලෙන්ජ් එකක් ඒක ඉගෙන ගන්න තියෙන තැන ඉගෙන ගන්න. ඒ වචනේ ගැඹුරට යන සභාව ඔබට ඕන තරම් අවස්ථාව දෙනවා මේ වචනේ ගැඹුරට යන්න. ඔබ දවස් ගානේ පූජාවට එනවා නම් මගේ ආදර ප්‍රමාන්තනි මුළු බයිබලයම ඔබ අවුරුදු 3කදී මුළු බයිබලයම කියවනවා. බයිබලය දවසේ පූජාවේ කියවීම සැලසුම් වෙන්නේ මුළු බයිබලයම කව වෙන විදියට. දවස් ගානේ පූජාවට එනවා. මගේ ආදර ප්‍රමාන්තනි ඉරිදා පූජාවටවත් වචන ඇහුම්කන් දෙනවා නේද? ඒක ඇහුම්කන් දෙන තැනකට මේ අපි ඉන්නේ. එනිසා මේ නත්තල ඔබගේ ජීවිතයේ වචනයත් එක්ක ගන්න දෙනවා. ඒක ඔබ පුංචි ප්‍රෙපරේෂන් එකකට සූදානමකට යන්න. ඉස්සර සප්‍රසාද වහන්සේ ලබන්න ඉස්සෙල්ලා රැට නිදියන්න ඉස්සෙල්ලා වතුර බොන්නෙත් නැහැ. තේරුණාද කියනක? ලෑස්ති වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒක යේසුව ලබන්න ඒ වචනයට ඔබගේ සූදානමක්. ඔබ වචනය මෙනෙහි කරන්න සූදානමක්. ඒ වචනය අයිති කරගන්න සූදානමක්. ඔබ ඇත්තටම ඔබට පුළුවන් නම් පූජාවට එන්න ඉස්සෙල්ලා ඒක කියවලා සමහර ෆාදර්ගේ දේශනාව එච්චර ඇට්‍රැක්ටිව් නැති ඇති. ෆාදර් ලෑස්ති වෙලා නැති ඇති. අපි මොකද කරන්නේ ඒක නැත්නම්? ෆාදර් කියන්නේ තව කෙනෙක් විතරයි මගේ ප්‍රමාණය. ස්වාමීලා වෙනුවෙන් යාඥා කරන්න. අඩුපාඩු ගොඩාක් තියෙනවා අපේ ජීවිතවල. සමහරවල් ඉරිදා දේශනාව සෙනසුරාදා රැය තමයි සුවිශේෂය කියලා. අවිලා සුවිශේෂයම කියවලා ආයු දේශනා කරනවා. මම මේ අපි හැම කියනව නෙමෙයි. උදාස නැත්නම් අපි ඔයිට අපන් දේවල් කරා. යාඥා කරා. ඒ නිසා ෆාදර් දේශනා කරන්න කියලා ඔබ යනුන් යවව ඉන්න ඕනේ නැහැ. ඔබ කනෙක්ට් වෙනවා නම් මගේ ප්‍රමාන්තිනි ඕනම කෙනෙක් ඔබට කතා කරන දේ සුදාත්මනට ඔබ අල්ල ගන්න පුළුවන්. ඔබ වචනේ මෙනෙහි කරලා ඔබ චුට්ටක් හිතනවා නම් ආත්මයන්ට කතා කරලා ඒ වචනය තුළ සමහර දේශනාවේ යනකොට ඔබට වෙන දැක්මක් ආත්මයන්ව කතා කරනවා ඔබට. ඒ වෙනම ගනුදෙනුවක්. මේ එලියාගේ වචනය අහස පියවුවා වගේ ගෙන්දගම් වර්ෂාවක් එවුවා වගේ උන්වහන්සේ නියඟයක් ඒ වචනේ දුන්නා වගේ ඔබගේ ජීවිතය පාලනය කරන්න මහා පිරිසිදුකමකට අරගෙන යන්න ඒ වචනේට බලය තියෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචන ගන්න. අහෝ එලියා ඔබ සිදු කළ ප්‍රාතිහාර්යයන් නිසා කියවන. ඔබ කොපමණ කීර්තිමත් වූවේද? අභිමානයෙන් ඔබට සමාන වන්නේ කවරෙක්ද? ඔබ ගිනිමය සුලිසුලඟින් හැරගෙන යනු ලැබුවෙහිය. ගිනිමය අශ්ව රථයක ඔසවා ගනු ලැබුවෙහිය. මගේ ආදර ප්‍රමාන්තයනි. ස්වාමීන් වහන්සේ ඒ වචනයත් එක්ක හිටිය එලියාව ගිනි අශ්ව රථයක ඔසවගෙන යනවා. ඒ උන්වහන්සේ ඔබ මාව වචනයත් එක්ක ඉද්දී ඔබව මාව පත් කරන තැන. එනිසාද වචනය දේව වචනය ඔබව අවදි කරන්නේ තැනට. If there is no preparation, there is no promise. ඔබගේ ජීවිතයේ ස්නාවක ජෝම් හඬ උන්වහන්සේ ඔබ විමසන තැනකට එන්නට ඕනේ. හැම දවසකම ඔබට නිවැරදි වෙන්න දෙයක් කරගන්න දෙයක් තියෙනවා. හැම දවසකම ඔබට හරි ගස් ගන්න දෙයක් තියෙනවා. ඒ හරි ගස්ස ගන්න රසගේ වචනේ බලය තුල ඔබ ගන්න උත්සාහයත් එක්ක ජේසු ඔබගේ ජීවිතයට එනවා. ඒ උන්වහන්සේ මහා පුදුම අත්දැකීමක් එක්ක එනවා. අපි අද දවසේ අයිති කරගන්නේ වචනය. ඒ සූදානම වචනයත් එක්ක සිත විමසගෙන මගේ රාමුවෙන් එළියට ඇවිල්ලා ස්වාමින් වහන්සේ කැමති දෙයක් කරන්න පුංචි දරුවෙක් වගේ ඒ වචනය අයිති කරගෙන මට ඕන විදිය නෙමෙයි ස්වාමිනී ඔබ වහන්සේ මාව කඩලා අරගෙන යන්න. අපි ජේසුට ආරාධනා කරනවා අපි අතරට එන්න කියලා. ජෝමාන ස්වාමින් වහන්සේව අපි වැඩම කරමු. නමස්කාර කරමු උන්වහන්සේට.